පුතේ විදුෂ්‍යේස මූලික නිබන්ධනය කියන එකේ පිටු අංක 14. ළමයි පිටු අංක 14 අවසාන පිටුව පුතේ එකිනෙක පෙරලා අන්තිමට ආව එතනටනේ. ඒ කියන්නේ මිනිහ කලින් ටියුටර් දිහා බල්ලම නැද්ද මන් දන්නේ නැහැ. හරි. පටන් ගමු සාකච්ඡාව මෙන්න මේ ගානේ. තුන්වෙනි මිශ්‍ර අභ්‍යාසය. මුලින් ඉඳලා සන්නායක ගෝල වලට අදාළව ගැටලු මුලින් ඉඳලා සාකච්ඡා කරමු අපි. පටන් ගන්න තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න කියව ගන්න. තුන්වෙනි එක මෙහෙම කතාවක් කියනවා පුතේ. ප්‍රෝටෝනයක් ආරෝපිත ගෝලයකට පිටතින් ගෝලය සමග ඒක කේන්ද්‍රීයව අරේ 1 සෙන්ටිමීටර් වෙච්ච කක්ෂයක 3.15 ms ඍණයක නියත වේගෙන් ගමන් කරනවලු. ඕකේ. ප්‍රෝටෝනයක් ආරෝපිත ගෝලයක් වටේට යනවලු. ගෝලයට ලබා දී තියෙන ආරෝපණය කීයද කියලා විමසලා දී. හරි. බලා ගන්න. ළමයි මේ සන්නායක ගෝලයක් වටේට හරි සන්නායක ගෝලයක් වටේට අරේ සෙන්ටිමීටරයක් වෙච්ච වෘතයක ප්‍රෝටෝනයක් කිසියම් වේගකින් යනවා. ප්‍රෝටෝනයක් කිසියම් වේගකින් යනවා. හරි. වේගය එහෙම දීලා තිනවා රවුමේ අර එහෙම දීලා අහනවා අර මැද තියෙන ගෝලයේ තියෙන ආරෝපණ ප්‍රමාණය කීයද කියලා. මේ අපි දන්නවා කිසියම් අංශුවක් වස්තුවක් වෘතයක ගමන් කරන්න නම් හරි කේන්ද්‍රයේ දෙසට සම්ප්‍රයුක්ත බලයක් එන්න ඕනේ. කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. ප්‍රෝටෝනයට කේන්ද්‍ර අභිසාරී බලයක් ලැබෙන්න ඕනේ. ළමයෝ ධන ආරෝපිත ප්‍රෝටෝනයක් මතට මේ අතර බලයක් එන්න නම් මේ ගෝලයේ තියෙන ආරෝපණය ඍණ ආරෝපණයක් වෙන්න ඇති. ඍණ කෙනෙක් වටේට ධන කෙනෙක්ට කරකෙන්න පුළුවන්. හරියන යන්නේ අෂ්ටීය ධන ආරෝපිත කෙනා වටේ ඉලෙක්ට්‍රෝන කරකිනවා වගේ මේක ඍණ ආරෝපිත ගෝලයක් වටේ ධන ආරෝපිත ප්‍රෝටෝන රවුමේ යනවා කියලා කියන්නේ. මෙහෙමනේ ඔබට මතක තියෙන්න ඕනේ සන්නායක ගෝලයක් දිහා එළියේ ඉඳලා බලද්දී ඒ සන්නායක ගෝලයව අපිට පේන්නේ ලක්ෂ්‍යාරෝපණයක් වගේම තමයි ඈ. තියරලු ගන්නලා තියෙනවා ඒක. ආරෝපිත සන්නායක ගෝලයක ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. බිත්තිය මත උපරිම ක්ෂේත්‍ර තීව්‍රතාවක් තියෙනවා. එළියට ගියාම නිකන් ලක්ෂ්‍යාරෝපණයකින් එන ක්ෂේත්‍රය වගේ එකක් තමයි දැනෙන්නේ. අපි ප්‍රෝටෝනයට වෘත කේන්ද්‍රයේ දෙසට එසන එම්මේ දැම්මම මෙයාට බලයක් එන්නේ මේ ඍණාරෝපණය විසින් ගෝලය විසින් ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇති කරන බලයනේ. QE බලයක් නේ දැනෙන්නේ. හරි. කේන්ද්‍ර අභිසාරී තොරණේ ලියන V වර්ග බෙදීම R කියලා. ශේෂ තීව්‍රතාව මේ ගෝලය නිසා මේ කක්ෂයට දැනෙන ශේෂ තීව්‍රතාව ලියන්නේ ලක්ෂීය ආරෝපණයකින් එන ශේෂ තීව්‍රතාවම තමයි. හරි. මම බලය ලියන්න පාවිච්චි කරේ QE සූත්‍රය පාවිච්චි කළ E අකුර වෙනුවට මේක පස්සේ දැම්මා. ඔයාලට කැමති නම් මේ දෙන්න අතරට එකපාරම කූලෝම් නියමේ දාන්නත් තිබුණා. කූලෝම් නියම උගන්වද්දිම කියනවා මේක උගන්වන්නේ ලක්ෂීය දෙන්නෙක්ට කියලා. ලක්ෂ්‍ය ආරෝම දෙකට උගන්වන එක තමයි කියලා දෙන්නේ ඒක. හැබැයි දැන් ගෝල හැසිරෙන්නේ එළියේ ඉඳලා බැලුම ලක්ෂ්‍ය ආරෝපණ වගේ කියලා කියනෝනේ. එහෙනම් ඉතින් ගෝලයයි ප්‍රෝටෝනයයි දෙන්නටත් කූලෝම් නියම එකවර දැම්මා කියලා අවුලකුත් නැහැ හැබැයි. මම හැබැයි එහෙම නෙමෙයි කරේ QE කියලා ලියලා ගෝලයෙන් ආර්දුරකදී තමාගෙන් පිටත ආර්දුරකදී ඇති කරන ක්ෂේත්‍රයේ තීව්‍රතා සූත්‍රයෙන් මතක් කරලා ඒක මෙතනට දැම්මා. සමාන කරමු ස්කන්ධේ වරක් V වර්ග බෙදීම R. තාම මම ඉන්නේ සංකේතවල. දැන් අගයන් දාන්න තමයි තියෙන්නේ. ප්‍රෝටෝනයක ආරෝපණය මම කියන්න. ප්‍රෝටෝනයක ආරෝපණයෙන් ධන මෙතන ධන ඍණ ලකුණ ඕනේ නැහැ නේ පුතේ. මේ සූත්‍රයක වැඩ කරද්දී 1.6යි 10/19 කියලා ගමු. මෙයා 9යි 10 9. මේක තමයි අහලා තියෙන්නේ. මේ ගෝලයේ සතු ආරෝපණය තමයි අහලා තියෙන්නේ. මේක එක අරයක් කපන්න තිබුණා. අරයක් කියලා අදහස් කරන්නේ කක්ෂයේ අරය, වෘත්තයේ අරය.
සෙන්ටිමීටර් එකද කොහෙද වේගය දීලා ඇති ස්කන්ධය මම කියන්නම් මේ ගාන හදන්න ප්‍රෝටෝන එක ස්කන්ධය ඕනේ ප්‍රෝටෝන ස්කන්ධ සාහනෙන් ගන්න අපි 1.677/10^27ක් කියලා. ඒක මම ඒ වෙලාවට කියන්න. හරි. එහෙම දාලා අපිට මේ කැබල් Q හොයන්න පුළුවන්. වේගේ කක්ෂයාරය දීලා තියෙනවා. right. අපි යන්න ගමු. ප්‍රශ්න අංක 3. මුලින් පොඩියට සන්නායක ගෝලයක් ඇඳ ගන්න. හරි. පොඩිවට සන්නායක ගෝලයක් ඇඳ ගන්න. ඒ සන්නායක ගෝලයේ ඍණ Q ආරෝපණයක් තියෙන කියලා පෙන්වන්න. ඍණ Q ආරෝපණයක් ඒක වටේ තියෙන්නේ. හරි. කේන්ද්‍රයේ ඉඳලා සිඹලාර දුරින් ප්‍රෝටෝනයක්. කේන්ද්‍රයේ ඉඳලා සිඹලාර දුරින් ප්‍රෝටෝනයක්. වෘත්තයක යන බව පෙන්වන්න. කේන්ද්‍රයේ සිට සිඹලාර දුරින් ප්‍රෝටෝනයක් වෘත්තයක යනවා. ඒ යන වේගය සිඹල් v කියලා ගමු. වේගය සිඹල් v කියලා ගමු. ප්‍රෝටෝනයක ආරෝපණය ධන කියලා ගමු. ධන තමයි ඉතින් ගමු නෙවෙයි. එතකොට තමයි මේ ඍණෙන් ධනට ආකර්ෂණයක් ඇවිල්ලා එයා කේන්ද්‍ර අභිසාරී බලය ලෙස හැසිරීලා මේක වෘත්තයක යන්නේ. හරිද පුතා? ගෝලයේ තියෙන ඍණ ආරෝපණයක් ප්‍රෝටෝන ධන ආරෝපිතයි වෘත්තයක යනකොට කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙන්න ඕනේ. පටන් ගමු හැමෝම. මෙහෙම ලියන්න. ප්‍රෝටෝනයට වෘත්ත කේන්ද්‍රයේ දෙසට ප්‍රෝටෝනයට වෘත්ත කේන්ද්‍රයේ දෙසට F සමාන ma කියලා ලියන්න. ප්‍රෝටෝනයට වෘත්ත කේන්ද්‍රයේ දෙසට F සමාන ma. හරි. F කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා දැනෙන බලය ලියන්න QE කියලා. QE කියලා ලියන්න. සමානයි දකුණු පැත්තේ සිම්බලෙන් ගුණ කරන්න කේන්ද්‍ර අභිසාරී තොරණය v වර්ග බෙදීම r. v වර්ග බෙදීම r. ඊළඟ රූලේ ඊට සූත්‍රය ලියලා ඉන්න. q ගුණ කරන්න පුතේ. q ගුණ කරන්න. දරුවනේ e ගේ සූත්‍රය. 1/4πε0 කැපිටල් Q බෙදනවා සිඹලාර අකුරේ වර්ගයෙන් සමාන කරන්න සිඹලෙන් වරක් v වර්ග බෙදීම සිම්පල් r අකුර සිඹලාර අකුරු එකක් කපලා දාන්න r වර්ගයේ r කපලා එක r එකක් ඉතුරු වෙනවා. දැන් අපි ආදේශ කිරීම කරමු. ලියන්න ප්‍රෝටෝනයක ආරෝපණය ආදේශ කරන්න මෙහෙම 1.6 වරක් 10^19 1.6 වරක් 10^19 ගුණ කිරීම මෙයා වෙනුවට ලියන 9.19 9.19 ගුණ කිරීම Q හොයන්න තියෙන්නේ කැල් Q කියලා තියන්නේ ඒක. බෙදීම මෙයා යන වෘත්තයේ ආරය සෙන්ටිමීටර 1 කියලායි කියලා තිබුණේ. ඔව්. 1 ගුණ කිරීම 10^2. 1 වරක් 10^2. සමාන කරමු ස්කන්ධය ප්‍රෝටෝනයේ ස්කන්ධය ලියා ගන්නකො දරුවනේ 1.67යි 10^27යි කියලා. ඒවා ඉතින් විභාගයට දෙනවා ඈ 1.67යි 10^27යි. වේගය බලන්න ගාන කියලා තියෙන මොකද්ද වේගය? 3 වරක් 10 5 කියලා ලියලා වරහන් කරලා වර්ගයක් ලියන්න. 3 වරක් 10 5 කියලා ලියලා ඒක වරහන් කරලා වර්ගය කියලා ලියන්න. 3 වරක් 10 5 වරහන් කළා වර්ග කරා. අපි මෙහෙම කරමු. ඔයාලට පේනවනේ ටිකක් පොඩ්ඩක් වාත සුළු කිරීමක් ඔගේ තියෙන්නේ. සුළු කිරීමට ඉඩ තියා ගන්නකො. හරි. කැල් Q හොයන්න තියෙන්නේ සුළු කරන්න ප්‍රමාණයට ඉඩ තියන්න ඒක අද රැ සුළු කළා දා. හරි. ෂේප් නේ. දැන් ගමු 4 වෙනි ගාන. අභ්‍යාස 4. කියමු. පෘථිවිය සන්නායක ගෝලයක් ලෙස සැලකිය හැකි බව උපකල්පනය කරන්න. නෝට් එක ඇතේ කියලා තියෙනවා. සන්නායක ගෝලය.
හරි. පෘථිවි පෘෂ්ඨ අසල ලක්ෂයකදී කියන්නේ පෘථිවි පෘෂ්ඨ අසල කියලා කියද්දී පෘථිවිය මත වගේ තමයි ඔය කියන්නේ. විදුලි ක්ෂේත්‍රයේ තීව්‍රතාවය පෘථිවි ගෝලයේ දෙසට යොමු වන අතර එයට 300යි වෝල්ට් එම්රිනේක විශාලත්වයක් ඇතනම් පෘථිවි පෘෂ්ඨය මත පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය සොයන්න. මේ පෘථිවි පෘෂ්ඨයට ඉතා ආසන්න ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව තියෙන්නේ පෘථිවිය දෙසටලු. පෘථිවිය දෙසට තියෙනවා කියන එකෙන් ගම්මිය වෙනවා. එහෙනම් පෘථිවිය දෙසට තියෙනම් පෘථිවිය ඍණාරෝපිත ගෝලයක්. හරි? නේද? ධනාරෝපිත නම් පෘථිවියෙන් එළියට ක්ෂේත්‍ර තියෙන්නේ බෑ. අහන්නේ පෘථිවියේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය. දැන් මෙහෙමයි. පෘථිවිය ගණන් ගන්න කියනෝනේ සන්නායක ගෝලයක් කියලා. සන්නායක ගෝලයක් නම් සන්නායක ගෝලයක පෘෂ්ඨය මත විභවලිය ක්ෂේත්‍ර තීව්‍රතාව ලියද්දි මෙහෙම එන්නේ. පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාව. හරි. සන් පෘථිවියෙන් එළියට ගියාට පස්සේ තමයි ඒ කියන්නේ සන්නායක ගෝලෙන් එළියට ගියාට පස්සේ බෙදන්නේ සිම්පල් ආර අකුරේ. ආර් නෙමෙයි ආර්ගේ වර්ගය. දැන් මේ ඉන්නේ පෘථිවිය මතු පිට. ප්‍රශ්නේ අහලා තියෙන්නේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයක් ගැන. එහෙනම් මේක මම ලියනවා මෙන්න මෙහෙම. 1/4 එප්සයිලන් නෝට් ගුණ කිරීම ආරෝපණය ලියනවා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් ගුණ කරලා. තේරුණා? පෘථුවියේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයේ පෘථුවියේ පෘෂ්ඨ වර්ගඵලයෙන් ගුණ කරලා ගන්න පුළුවන් පෘථුවියේ තියෙන ආරෝපණය. බෙදීම ආර අකුරේ වර්ගය R වර්ගයට R වර්ගය කැපිලා 4යි පයි වලට 4යි පයි කැපුණාට පස්සේ ඉතුරු වෙනවා සිග්මා බෙදීම එප්සයිලන් නෝට් කියලා එක. මේක මං නෝට් එකේ ඔප්පු කරවලා ඇති සන්නායක ගෝලයක පෘථිවිය පෘෂ්ඨය මත ඊ හොයනකොට. මේක කොටු කරවලා තියෙනවා. හැබැයි මේක කොටු කරවලා නැහැ. ඒකෙන් පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයේ සිග්මා උක්ත කරද්දී එන්නේ එප්සයිලන් නෝට් ඊ කියලා. හරි. එප්සයිලන් නෝට් වල අගය නෝට් වල දීලා තියෙනවා. හරි. සහ මේ ගණන් මිශ්‍ර අභ්‍යාස සෙට් එක පටන් ගන්න තැන උඩම දීලා තියෙනවා බලන්න. මිශ්‍ර අභ්‍යාස පටන් ගන්න තැන උඩම දීලා තියෙනවා 8.85 10 12 බව. හරි. 8.85 10 12 එප්සයිලන් නෝට් ගේ උත්තරේ ඊ වල උත්තරේ 300යිලු. හරි. මේක ගුණ කරලා මෙතන 10 ඍණ 10ක් කියලා අරන් තියන උත්තරේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් ඒකක වර්ගඵලයක තිබෙන ආරෝපණයක් වෙලා තියෙන්නේ කූලෝම් වර්ග මීටරයට. රයිට්. පෘථුවියේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය. ඕනනම් ආය උත්තරේ ලියන්න පුළුවන් ඍණ ලකුණකුත් ඉස්සරහට දාලා. මොකද පෘථුවියේ තියෙන ආරෝපණය ඍණ කියලා අපි අඳුර ගන්නවානේ. ක්ෂේත්‍රයේ තියෙන පෘථුවියේ දෙසර නිසා. සාමාන්‍යයෙන් උත්තරවල පුතේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වවල උත්තර තියෙනකොට ධනද ඍණද කියන එක තියෙනවා. එහෙනම් අපි උත්තරේ තියදී තව ඍණ ලකුණකුත් ඇඩ් කරලාම උත්තරේ තියෙනවා. රයිට්. පටන් ගන්න මෙහෙම. සන්නායක ගෝලයක පෘෂ්ඨය මත සන්නායක ගෝලයක පෘෂ්ඨය මත ඊ සමානයි 1/4 පයි එප්සයිලන් ඩොට් ගුණ කරලා Q බෙදීම කැපිටල් R අකුරේ වර්ගය. ආයලින ඉස්සරහ සමාන කිරීම දාලා 1/4 පයි එප්සයිලන් නෝට් ගුණ කිරීම අර කැපිටල් Q වෙනුවට ලියමු දුවේ සිග්මා වතාවක් 4 පයි R වර්ගය කියලා. සිග්මා වතාවක් 4 පයි R වර්ගය. බෙදීම R වල වර්ගය. මේ තියෙන R වර්ගය කොහොමත් ලියන්න එපා ඉතින්. R වර්ගයට R වර්ගය කැපුණා 4යි පයි වලට 4යි පයි කැපුණා සිග්මා බෙදීම එප්සයිලන් නෝට් කියලා එකක් ඉතුරු වුණා. සිග්මා බෙදීම එප්සයිලන් නෝට්. සිග්මා උක්ත කරන්න. සිග්මා උක්ත කරන්න එප්සයිලන් නෝට් වතාවක් E කියලා තියන්න. එප්සයිලන් නෝට් වතාවක් E. right. එප්සයිලන් නෝට් ලගය ලියමු 8.85 ගුණ කිරීම 10 ඍණ 12. හරි.
ගුණ කිරීම E කියන එක නඩ ලියන්න 300 කියලා. right ගුණ කිරීම කරමු. 5 වරක් 3 15 එකක් ඉතුරුයි. 8 වරක් 3 24 අර 1යි 25යි දෙකක් ඉතුරු. right පුතේ 26.5යි 10 යටින් මේකත් අපිට මීටර රුණා කියලා තේරෙන්න ඕනේ කම නිසා ලියන්න ඕනේ මෙහෙම වාක්‍යයක්. ශේස්ත්‍රයේ පෘථුවිය දෙසට තිබෙන නිසා පෘථුවිය ආරෝපණය ඍණ විය යුතුයි. ශේස්ත්‍රයේ පෘථුවිය දෙසට තිබෙන නිසා ආරෝපණය ඍණ විය යුතුයි. එම නිසා සිග්මා කියලා තියන්න උත්තරේ කලින් උත්තරේ ඉස්සරහට ඍණ ලකුණකුත් දාලා. සිග්මා කියලා උත්තරේ තියමුදුව ඉස්සරහින් ඍණ ලකුණක් දාලා. හරි. ඕකේ. ඉවර නැහැ. තව තියෙනවා. තව කොටසක් තියෙනවා. බලමු. දැන් මෙහෙම. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයක් දරමින් පෘථිවි පෘෂ්ඨයට මදක් ඉහළින් නිශ්චලව තිබෙන වැහි බිඳුවක අරය තක්සේරු කරන්නලු. වාතේ බලපෑම ගණන් ගන්න එපා. ඒ කියන්නේ වාතයෙන් එන උඩුකු තරම මෙහෙම ගණන් ගන්න එපා. මේ පෘථිවි පෘෂ්ඨය නම් මේ තියෙන්නේ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ ශේෂ්ත්‍රයේ තීව්‍රතාව 300යි වෝල්ට් එම්රින 1. හරි පෘථිවි පෘෂ්ඨයේ මදක් කියලා නේ චුට්ටක් කියලා දුරේ වෙනසක් නැහැ. පෘථිවි උඩම වගේ තමයි. පෘථිවි උඩ තිබ්බොත් අබිලම් ප්‍රතික්‍රියාවක් යනවනේ. ඒකයි පෘථිවි චුට්ටක් උඩින් කියලා කියන්නේ. වැහි බිඳුවක් තියෙනවලු සමතුලිතව. සමතුලිත තියෙන නම් වැහි බිඳුවේ බර පල්ලෙහාට තියෙනකොට විද්‍යුත් බලයක් එනවා ඇති ඉහළට. නේ බර පල්ලෙහාට තියෙද්දි විද්‍යුත් බලයක් ඉහළට එනවා ඇති. ඒක වෙන්න පුළුවන්. මොකද මේ වැහි බිඳුව ඍණ ආරෝපණයක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයක් දරන වැහි බිඳුවක්ලු. අන්න ඍණ ආරෝපණයක් තියෙන වැහි බිඳුවට විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන පෘථිවිය දෙසට විද්‍යුත් ක්ෂේත්‍රයකින් ඍණ ආරෝපණ මත බල ඇති කරන්නේ ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධ අතට. වෙන්න පුළුවන් නේ. බර පල්ලෙහාට තියෙද්දි උඩට විද්‍යුත් බලයක් කියලා ඒකෙන් මේ වැහි බිඳුව බැලන්ස් වෙලා තියෙනවා නම් වැහි බිඳුවේ අරය අහන. දැන් අරය කිව්වම නිකන් පෘථුවිය අරය එක්ක එහෙම මොනවත් සම්බන්ධ නැහැ. ඇති මගුලක් නැහැ පුතේ. වැහි බිඳුවේ බරයි විද්‍යුත් බලයයි සමාන කරනවා. හරි. වැහි බිඳුවේ බර ලියනකොට ස්කන්ධ ලියනකොට ලියනවා වැහි බිඳුවේ ඝනත්වය, ඒ කියන්නේ ජලයේ ඝනත්වය වැහි බිඳුවේ පරිමාවෙන් ගුණ කරලා. හරි. ඝනත්වයේ වාරයක් පරිමාව. ඒකෙන් තමයි වැහි බිඳුවේ ස්කන්ධය ගන්නේ G10 සමාන කරන ආරෝපණය. මෙහි ආරෝපණ ප්‍රමාණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයලු තියෙන්නේ 1.6යි 1019යි. ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය ඉතින් පෘථිවිය ආසන්නයේ 300යි. දැන් ඉතින් ටිකක් දුක් වහන්සේන් සුළු කරලා සිඹලාර හොයන්න වෙන වැඩක් තියෙනවා. හරි. අපි ඔය හරියට නවත්තලා ගෙදර ගිහලා සුළු කරන්න තියාගමු. right. ඇඳගමු. පෘථිවි පෘෂ්ඨය අඳින්න පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ ඉර චුට්ටක් උඩින් තියනවලු වැහි බිඳුවක් නිශ්චලව. හරි. වැහි බිඳුවක් නිශ්චලව තියෙනවලු. වැහි බිඳුව ඍණාරෝපිතයිලු. වැහි බිඳුව ඍණාරෝපිතයි. ඉතින් පෘථිවියේ ක්ෂේත්‍රයේ තීව්‍රතාව 300යි. හරි. පෘථිවි ක්ෂේත්‍රයේ තීව්‍රතාව 300යි වෝල්ට් එම්රින 1. ඉතින් ළමයි වැහි බිඳුවේ බර තියෙන්නේ පහළට. විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඍණාරෝපිතය වැහි බිඳුව මත බලය ඇති කරන්නේ ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ අතට. ඒ කියන්නේ QV උඩහට. පටන් ගමු.
වැහි බිඳුව සමතුලිත නිසා සිමල mg සමාන කරමු දුවේ පුතේ QE වලට. සිමල mg සමාන කරන්න ළමයි QE වලට. mg සමාන කරන්න QE වලට. ස්කන්ධය ලියමු ළමයිනේ. වැහි බිඳුවේ ඝනත්වය ජලයේ ඝනත්වය 1000 ගුණ කිරීම පරිමාව 3/4 සිම්පල් r ඝනය. ඝනත්වයේ 1000 වරක් වැහි බිඳුවේ පරිමාව 3/4 සිම්පල් r ඝනය. මේ සිම්පල් r හොයන්න තමයි තියෙන්නේ. ඒක වරහන් කරා. g කොහොමත් 10 සමාන කරමු. වැහි බිඳුවේ ආරෝපණ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය හා සමානයි. ගුණ කිරීම ශේෂ්ත්‍රයේ තීව්‍රතාව 300. හරි? right. හොඳයි. දැන් ඊළඟ ගාන රූපයකට අරගෙන ඒ දින දත්ත ටික විස්තර ටික මාක් කරගන්න වැඩේට ඔයාලට වෙලාව දෙනවා. හරි. ලෑස්ති කරගන්න මේ ගාන 6 වෙනි ගාන රූපයකට නගා ගන්න. මම හිතනවා ඇඳලා ඉවර ඇති ගාන හදන්න ඕන ප්‍රමාණයට. දැන් වැඩ නවත්තන්න. මෙහෙමයි. මේක කියනවා ඒක කේන්ද්‍රීය සන්නායක ගොල දෙකක්ලු අරයන් 10 සෙන්ටිමීටර් සහ 15 සෙන්ටිමීටර් වන. right. මේ ගෝලයේ අරය සෙන්ටිමීටර් 10යි කොට මේ ගෝලයේ අරය සෙන්ටිමීටර් 15. හරි? එහා දීලා තියෙන ආරෝපණ දෙක මොනවද? අභ්‍යන්තර ගෝලයට 4.8යි බාහිර ගෝල 2.8යි. හරි? මේකේ 4.8ක් කූලෝම් තියෙනවා. මේකේ බාහිර එකේ 2.8ක් කූලෝම් තියෙනවා. හරි? අහන්න මේකේ කේන්ද්‍රය 8ක් දුරින් 12ක් දුරින් සහ 15ක් දුරින් ලක්ෂ 3 ශේෂ තීව්‍රතාව. 8ක් දුරින් කියන්නේ මේකේ ආරය 10 කියන්නේ 8ක් දුර කියන්නේ මේකේ අස්සේ තැන. හරි. 8ක් දුර කියන්නේ මෙන්න මේ ගෝලයේ අස්සේ තැනක් ගැන ඔය කියන්නේ. දෙවනුව කියන්නේ 12ක් ඈත කියලානේ. 12ක් ඈත කියන්නේ 10ට වැඩි 15ට අඩු කියන්නේ මෙන්න මේ හරිය තැනක් ගැන කියන්නේ. හරි. අන්තිමන C 15ක් ඈත කියලා කියන හරියට මේ පෘෂ්ඨයේ උඩ. පෘෂ්ඨයේ උඩ ලක්ෂයක් ගැන ඔය කියන්නේ. හරි. 8ක් දුර 12ක් දුර සහ අන්තිමට 15ක් ඈත. හරි. ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අහලා තියෙන්නේ නම් පටන් ගන්න ගවුස් ප්‍රමේය. මේ වගේම එක නෝට් එක කරා. ගවුස් ප්‍රමේය පටන් ගන්නකොට 5 සමානයි සිග්මා කියුබ් බෙදීම එප්සයිලන් නෝට් කියලා ලියලා 5 වෙනකොට EA කියලා ලියලා සමානයි සිග්මා කියුබ් බෙදීම එප්සයිලන් නෝට් කියලා අරගෙන වර්ගඵලයට පුතේ ගෝල නිසා 4යි පයි r වර්ගය කියලා ලියලා සිග්මා කියුබ් බෙදීම එප්සයිලන් නෝට් කියලා දාලා ඕනේ නම් E උක්ත කරලාම ඉන්නවා මේ විදිහට 1යට 4යි පයි එප්සයිලන් නෝට් සිග්මා කියුබ් බෙදීම සිම්බල් r වල වර්ගය කියලා. එතන එහාට මම ලියන්නේ නැහැ. මොකද බෝඩ් එකේ මේ වගේම තියරි කැලේ වල කරා. පළවෙනි 8ක් ඈත කියලා හදන්න බෑ. 8ක් ඈත කියන්නේ මෙන්න මේ පළවෙනි ගවුස් පෘෂ්ඨයව සලකන්න ඕනේ. මේ ගවුස් පෘෂ්ඨය අස්සේ ආරූපණ මොකවත් නැහැ. කෙලීම සිග්මා කියු බිඳු හින්දා ඊට එන උත්තරේ බිඳු. හරි? 12ක් ඈත හදන්න බෑ. 12ක් ඈත කියන්නේ මෙන්න මේ ගවුස් පෘෂ්ඨය. මේ ගවුස් පෘෂ්ඨය අස්සට 4.8 අහු වෙනවා. එහෙනම් මෙතනට 4.8 දාලා මේකට සෙන්ටිමීටර් 12 මීටර් කළා දාන්න ඕනේ. 0.12 වර්ග කළා දාලා සුළු කරනවා. අන්තිමට මෙතනට ගිහිලා බැලුවම මේ ගවුස් පෘෂ්ඨය අස්සර පුතේ මෙයයි දෙකම අහු වෙනවා. දෙකම අහු වෙන හින්දා මෙතෙන් දානවා 6.8ක්. දාලා අරයට 15 දාලා සුළු කරනවා. 15 කිව්වට 0.15 මීටර් කරලා දාන්න ඕනේ. රයිට්. ඇඳලා ඇති කියලා හිතනවා සමහර අය ගවුස් පෘෂ්ඨ තුන ඇඳලා නැතුව ඇති. ඇඳ ගන්න. පළවෙනි ගවුස් පෘෂ්ඨය අරය 8 කියන්නේ ඇතුලේ තියෙන්නේ. හරි? දෙවෙනි ගවුස් පෘෂ්ඨයේ අරය 12 කියන්නේ පුතේ මේ දෙක අතර මැද තියෙන්නේ.
දෙවෙනි ගවුස් පෘෂ්ඨය B. හරි. තුන්වෙනි එක පුතේ හරියටම බාහිර ගෝලයේ පෘෂ්ඨය මතයි තියෙන්නේ. right. ඊළඟ ඉවර ඇති. ඇඳලා ඉවර ඇති දැන්. ගෝල තුන ABC. right. පටන් ගමු කට්ටියම. ගවුස් ප්‍රමේයයෙන් phi සමානයි sigma q බෙදෙනවා epsilon naught වලින්. phi වෙනුවට ලියනවා EA ගුණිතය. EA සමානයි sigma q බෙදෙනවා epsilon naught වලින්. ඊළඟ රුල ලියනවා වර්ගඵලය වෙනුවට 4යි pi r වර්ගය දාලා. E ගුණ කිරීම 4යි pi simple r වර්ගය සමානයි කියලා sigma q බෙදීම epsilon naught. දැන් E යුක්ත කළා තියා. E යුක්ත කරාම එනවා දරුවෝ 1/4යි pi epsilon naught sigma q බෙදනවා සිමුලාර අකුරේ වර්ගය මෙතනට ගත්තා. දැන් හරිනේ යටින් ලියන්න මේ විස්තරය. simple r සමානයි 8ක් සෙන්ටිමීටර විට. simple r සමානයි 8යි සෙන්ටිමීටර විට. simple A ගවුස් පෘෂ්ඨය සලකා simple r සමානයි 8යි සෙන්ටිමීටර විට simple A ගවුස් පෘෂ්ඨය සලකා sigma q සමානයි බිඳුව නිසා sigma q සමානයි බිඳුව නිසා E සමානයි බිඳුවයි. sigma q සමානයි බිඳුව නිසා E සමානයි බිඳුවයි. හරි. ඉර්ධයක් ගන්න. ඒක අහලා තියෙනවා. දැන් අහන්න මෙයා ගැන 12ක් ඈත ගැන. symbol r සමානයි 12ක් සෙන්ටිමීටර විට symbol r සමානයි 12යි සෙන්ටිමීටර විට sigma q සමානයි 4.10 කූලෝම් නිසා 4.10 කූලෝම් නිසා කියලා දැන් වරින් පුතේ මෙතනට E සමානයි 9 ගුණ කිරීම 10 9 ගුණ කිරීම 10 මේ කෙනෙක්ට දාන දරුවනේ 4.10 ඍණ 8 කියලා 4.10 ඍණ 8 බෙදනවා 0.12 වර්ගය. හරි 0.12 වර්ගය කියලා ලියනවා. ඔව් ඉඩ තියාගන්න සුළු කරන්න. ඊළඟට 15ක් ඈත කියලා කියන්නේ. ලියා ගනින් පුතේ. symbol r සමානයි 15යි සෙන්ටිමීටර විට symbol r සමානයි 15යි සෙන්ටිමීටර විට C ගවුස් පෘෂ්ඨය සලකා symbol C ගවුස් පෘෂ්ඨය සලකා sigma q සමානයි මේ දෙක එකතු කරාම එනවනේ 6.10 කූලෝම් නිසා 6.10 කූලෝම් නිසා 6.10 කූලෝම් නිසා right E සමානයි කලියමු E සමානයි කියලා යන පුතේ 1/4 pi epsilon naught වෙනුවට 9.10 දාන්න මෙයා වෙනුවට දාන 9.19 කියලා මේකට දාන්න පුතේ 6.10 ඍණ 8 කියලා 6.10 ඍණ 8 බෙදනවා අරය 0.15 එයාගේ වර්ගය 0.15 වර්ගය. ඔයාලට ඔය සුළු කිරීම නොකරවා මේ අන හින්දා ටිකක් සැහැල්ලුවක් දැනෙයි. සුළු කරන් තිබුණා නම් එහෙම කරන්න කිව්වා නම් එහෙම පොඩක් වැඩේ වාතයි පොඩ්ඩක්. හරි. right මේ ඔය කරපු ගණන් වල තිබුණේ සන්නායක ගෝල
සන්නායක ගෝලවල ආර්ව රැඳෙන්නේ බාහිර බිත්තිවල විතරයි. හරි? දැන් ටිකක් වෙනස් එකක් කරනවා. මේක අපි තියරි නෝට් එකේ විශේෂයෙන් ඉගෙන ගන්න එකක් නෙවෙයි හැබැයි. හරි? බලමු අපි 7 වෙනි ගැටලුව. right 7 Q ආරෝපණ ප්‍රමාණයක් අභ්‍යන්තරාරය R1 බාහිරාරය R2 වන ගෝලාකාර කබලක හැඩයගත් ප්‍රදේශයක ඒකාකාර ව්‍යාප්ත කර ඇත. මේ ප්‍රදේශ කේන්ද්‍රස සිමල ආර්දුරින් ලක්ෂවල ශේෂ්ත්‍ර වෘතා ගණනය කරන්න කියලා කියනවා. මුලින් හදන්නලු සිම්බලාර සිමලාරයකට වඩා කුඩා කියලා අරගෙන සිමලාර R1 R2 අතර කියලා අරගෙන R2කට වඩා ලොකුයි කියලා අරගෙන. right. දැන් මේ ප්‍රශ්න කිසිම තැනක මම මේක සන්නායක ගෝලයක් කියලා කියලා නැහැ. මේක සන්නායක ගෝලයක් වෙන්නත් බෑ. හරිද? මේකේ ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන්නේ වාතය වෙන්නේ නැති සමහර ලාවට. හරි? ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශය කබලක් වගේලු. කබලක් වගේලු අභ්‍යන්තරාරයේ සිඹල R1 වෙච්ච බාහිරාරයේ සිඹල R2 වෙච්ච මෙහි ව්‍යාප්ත වෙලා තියෙනවාලු Q ආරෝපණය. ඒ කියන්නේ මේකේ ආරෝපණය මේ පරිමාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. තේරුණා? මේක පටල ගන්න එපා තියරිලු ගන්න බෑ. ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක්වත් බිත්තිර ඝනකමක් සහිත සන්නායක ගෝලයක්වත් එහෙම නෙවෙයි. මේක වාතය වෙන්නේ නැති වාතයේ එක්තරා ප්‍රදේශයක් පුරාවට හරි කුහර ගෝලයක් හැදි ප්‍රදේශයක් පුරාවට විහිදිලා තියෙන ආරෝපණ. මේ ටික හිස් මෙතනින් එහාට ආරෝපණ නැහැ. මෙන්න මේ ටිකේ තමයි ආරෝපණ Q ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හරි? මේවා නෝට් එකේ උගන්වන්නේ නැහැ. තියරි වශයෙන් නැහැ. අහන්නේ සිම්බල් R කියලා දුරක් ගැන කියනවා. R එකට අඩු නම් R එක R2 අතර නම් R2 කට වැඩි නම් කියලා. ඒතර මේකෙත් අර කලින් ගානක වගේ ඔයාලට සිද්ධ වෙනවා ළමයි මෙයා කේන්ද්‍රය කරගත්තු මෙතනින් එක ගවුස් පෘෂ්ඨයක් අදින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතනින් තව ගවුස් පෘෂ්ඨයක් අදින්න සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මෙතනින් ගවුස් පෘෂ්ඨයක් අදින්න සිද්ධ වෙනවා. හරි. ඔය තැන් තුනේ තමයි අහලා තියෙන්නේ. හොඳයි. ඇඳ ගන්නකො පුතේ. ප්‍රශ්න අංක දාලා ඕන්න මේකට ඝන ගෝලයක් ඇඳ මේ අර ඝනීරි වලින් ඇඳත් කවන්නේ මේවා. මේ අරේ සිඹල R1 මේ අරේ සිඹල R2 මේ හරිය තමයි Q ආරෝපණය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හරි? ඕකේ. මෙහි අරේ සිඹල R1 මෙහි අරේ සිඹල R2 මේකේ තියෙන ආරෝපණය Q මෙතනින් එක ගවුස් පෘෂ්ඨයක් ඇඳලා නම් කරා සිඹල A කියලා. මේ දෙක අතර ගවුස් පෘෂ්ඨයක් ඇඳලා ඒක නම් කරා සිඹල B කියලා. මෙතනින් ගවුස් පෘෂ්ඨයක් ඇඳලා ඒක නම් කරා C කියලා. හරි. මේ පැත්ත මේකෙත් පාවිච්චි කරන්නේ ගෝලාකාර ගවුස් පෘෂ්ඨමයි. ඒ නිසා මෙතන ඉඳලා මෙතනට වෙනකන් ටික කලින් වගේම ලියාගෙන ඉන්න. පටන් ගන්නකො කට්ටිය. ගවුස් ප්‍රමේයෙන් 5 සමානයි සිග්මා Q බෙදනවා එප්සයිලන් නෝට් වලින්. හරි. 5 වෙනුවට ලියනවා EA කියලා. EA සමානයි සිග්මා Q බෙදනවා එප්සයිලන් නෝට් වලින්. right. A ලියනවා 4යි පයි සිඹල R වර්ගය කියලා. E ගුණ කරන්න ඕනේ පුතේ 4යි පයි සිඹල R වර්ගය සමාන කරලා
සිග්මා Q බෙදෙනවා එප්සයිලන් නෝට් වල. ඊ යුක්ත කළාම තියන්න. උක්ත කරනකොට මෙන්න මේක ගද්දි පල්ලෙහාට මේ අක්‍රු සෙට් එක ළඟට ගත්තා R වර්ගය මෙතනින් ගත්තා. හරි. මුලින් කතා කරන්නේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර සිමලාර් එකට අඩුයි කියලා. කේන්ද්‍රලා එතන තියෙන දුර R එකට අඩුයි කියන්නේ මෙන්න මේ ගවුස් පෘෂ්ඨයේ අස්සේ ගැන මම කතා කරන්නේ. තේරුම් ගනින් පුතේ. ආයෙමත් මේ ගවුස් පෘෂ්ඨයේ අස්සේ ආරෝපණ මොකවත් නැහැ. මේ ගවුස් පෘෂ්ඨයේ අස්සේ ආරෝණකුත් නැහැ. සිග්මා Q බිඳුවයි එහෙනම් ඉතින් ඊත් බිඳුව තමයි. ෆෝමියුලා 1 සිම්පල් R කුඩායි සිම්පල් R එකට වඩා විට එක නෙවෙයි A සිම්පල් R කුඩායි සිම්පල් R එකට වඩා විට සිග්මා Q සමානයි බිඳුව නිසා E බිඳුවයි. හරි. සිග්මා Q සර බිඳුව නිසා E බිඳුවයි. හරි. දෙවෙනි කෑල්ල තමයි ටිකක් සීන් එක තියෙන්නේ. බලාගමු. පොඩ්ඩක් කේස් පුතේ එක. පොඩ්ඩක්. දැන් අහලා තියෙන්නේ මෙන්න මේ B කියලා නම් කර ගවුස් පෘෂ්ඨයේ තියෙන මෙන්න මේ B කියලා නම් කරපු ගවුස් පෘෂ්ඨෙන් අස්ස ටික ගැන කතා. මෙතනින් ඇතුළේ ටික ගැන කතා කරා. තේරුණා? ඒ කියන්නේ මෙන්න මේ අරය R එක වෘත්තයයි අරය සිම්බල් R වෙච්ච ගවුස් පෘෂ්ඨයයි අතරමැද වෙන මේ කලාපේ තියෙන්නේ. ඔය කලාපයේ තියෙන ආරෝපණ ටික විතරයි ගන්න ඕනේ. ආරෝපණ ප්‍රමාණයක් අහු වෙනවා. ඔක්කොම නෙවෙයි හැබැයි. තේරෙනවද කියන දේ? අපිට මෙහෙම ගන්න බෑ. කැවල් Q ගෙන් හරි අඩක් වගේ එහෙම නම් වෙන්න බෑ. අහගන්න. සිග්මා Q ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. මේ කැපිටල් Q ඉන්නවා නේද? මේ කැපිටල් Q ව්‍යාප්ත වෙලා තියෙන මුළු පරිමාව මේකනේ. හරි. ඉතින් මෙන්න මේ තියෙන මුළු පරිමාව කොහොමද ලියන්නේ? මේ තියෙන පරිමාව කොහොමද ලියන්නේ? ලොකු ගෝලයේ පරිමාවෙන් ලොකු ගෝලයේ පරිමාවෙන් මෙන්න මේ ගෝලයේ පරිමාව අඩු කරනවා. පරිමාව අඩු කරා මෙන්න මේ සෙට් එකේ මෙන්න මේ ප්‍රදේශ පරිමාව මට එනවා. හරි? 3න් 4යි පයි සිම්පල් R දෙකේ ඝනය අඩු කිරීම 3න් 4යි පයි සිම්පල් R එකේ ඝනය. හරි. මේ ලොකු ගෝලයේ පරිමාවෙන් මේ ගෝලයේ පරිමාව අඩු කරා මේ ටිකේ පරිමාව මට එනවා. අන්න ඒ පරිමාව ඇතුලේ තියෙනවා නම් Q ආරෝපණයක් මට වැදගත් වෙන්නේ මෙන්න මේ කඩිරෙන් පෙන්වන සීමාව තියෙන්නේ. කඩිරෙන් ඇතුලේ මෙතනට වෙනකන් තියෙන මෙන්න මේ තීරුව තියෙන්නේ. හරි ඒක ඇස්සේ දින ප්‍රමාණයනේ. ඉතින් ආයමත් කරන්න වෙන්නේ මේ කඩිරෙන් පෙන්වන පරිමාවෙන් මේ ඝන ඉරෙන් පෙන්වන පරිමාව අඩු කරන එක. කඩිරෙන් අරය සිම්පල් R එහෙනම් 3න් 4යි පයි සිම්පල් R ඝණයෙන් අඩු කරමු. 3න් 4යි පයි සිම්පල් R එකේ ඝණය. සරලව කියොත් මේක කරලා තියෙන්නේ අච්චරක මෙච්චර නම් ඔච්චරක කොච්චරද කියලා බලලා තියෙන්නේ. එච්චරයි. හරි. තව විදිහට කියන්න පුළුවන්. තියෙන මුළු ආරෝපණය ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන මුළු පරිමාවෙන් බෙදලා මේ හොයලා තියෙන ආරෝපණ ඝනත්වය. මේක පෘෂ්ඨිකාරම ඝනත්වයක් නෙවෙයි පරිමාව පුරා ව්‍යාප්ත වෙච්ච එකක් තියෙන්නේ. ඒ ආරෝපණ ඝනත්වය අපිට අදාළ පරිමාවෙන් ගුණ කරලා ආරෝපණ ඝනත්වය අපිට අදාළ පරිමාවෙන් ගුණ කරලා ඒ සීමාවට අහු වෙන ආරෝපණ ප්‍රමාණය හොයලා තියෙනවා. 3න් 4යි පයි 3න් 4යි පයි පොදු සාධක කැපිලා යනවනේ. හරි. දැන් ඊලියනකට උත්තරේ එන්නේ 1/4යි පයි එප්සයිලන් නෝට් අහුවේ චාරෝ ප්‍රමාණය මෙන්න මේකනේ. කැපිටල් Q බෙදීම R
R2 ගණය ඍණ R1 ගණය අනේ මේ ගණය එළියට ගන්න එහෙම බෑ. R ගණය ඍණ R1 ගණය තමයි සිග්මා Q කියන්නේ. ඒ සිග්මා Q එක ආයෙ බෙදන්න එපා මේ සිම්පල් R වර්ගයකින්. හරි. මේක නැවත බෙදලා තිබ්බනම් හරි සිම්පල් R වර්ගය. ඔයා ලියනකොට ඕන ආයෙ පියවරක් දාලා ලිව්වනම් හරි මේක පල්ලෙහාට එනවා මේකත් පල්ලෙහාට ඇවිල්ලා මේ සෙට් එක ලෙවල් එකේ මෙයයි මේ ටික උඩ ලෙවල් එකේ තියෙනවා. හරි. පටන් ගමු. සිම්බල් B සිම්බල් R එකට වඩා ලොකුයි සිම්බල් R ඊට වැඩි කුඩායි ඊට වඩා ලොකුයි සිම්බල් R දෙක විතර. R එකට වඩා R ලොකුයි R වඩා R දෙක ලොකුයි විතර. පටන් ගමු. සිග්මා Q කියලා. හරි. සිග්මා Q. මුළු ආරෝපණයේ තියෙනවානේ කැපිටල් Q කියලා. මුළු ආරෝපණය බෙදන්න මුළු පරිමාවෙන්. ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන මුළු පරිමාවෙන්. හරි. මුළු ආරෝපණය බෙදන්න පුතේ ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන මුළු පරිමාවෙන්. නැවත ගුණ කරන්න ළමයිනේ අපිට අදාළ පරිමාවෙන්. ඒතර ඒක පරිමාව ගන්නකොට අර මැද කැල අයින් කරන්න ඕන. මොකද ඒක ආරෝපණ නැහැ. ඒක හිස් තැනක් තියෙන්නේ. ඒකේ පරිමාව අඩු කරන්න ඕනේ. එච්චරයි. හරි. කැපිටල් Q බෙදුවා එක ව්‍යාප්ත වෙලා තියෙන මුළු පරිමාවෙන් යලි ගුණ කරා අර B ගවුස් පෘෂ්ඨයට ඇතුලෙන් අහුවෙන පරිමාවෙන්. හරි. දැන් බලන්න ගමු. E සමානයි කියලා ආදේශ කරන්න. 1/4 පයි එප්සයිලන් නෝට් ගුණ කරලා සිග්මා Q විදිහට මෙන්න මේ අහුවෙච්ච ආරෝපණ ප්‍රමාණය ආදේශ කරන්න. හරි. සිග්මා Q විතර මේ අහුවෙච්ච ආරෝපණය ආදේශ කරන්න. බෙදලා සිම්බල් R අකුරේ වර්ගය. හරි. C එතන කියන්නේ පුතේ සිම්පල් R දෙකටත් වඩා සිම්පල් R ලොකුලු. බලාගමු. මේ ඒ කියන්නේ මෙතනනේ ගවුස් පෘෂ්ඨේ. මෙයානේ මේ ගවුස් පෘෂ්ඨයට අස්සේ තියෙන ආරෝපණය. මොකෝ කියන්නේ? ඔය C කියන ගවුස් පෘෂ්ඨ අස්සේ තියෙන මුළු ආරෝපණය. මොකද කියන්නේ පුතේ? හදලා ගන්න ඕනේද නැද්ද? නෑ. සම්පූර්ණ කැපිටල් Q එකම අහු වෙනවා. නේ? කෙලීම ඔයාලට අමුතු දෙයක් කරන්න දෙයක් නැහැ. සිග්මා Q ට කැපිටල් Q දාන්න විතරයි තියෙන්නේ. ලියා ගන්න. සිම්පල් C සිම්පල් R විශාලයි සිම්පල් R දෙකට වඩා විට සිග්මා Q සමානයි කැපිටල් Q නිසා. ඔක්කොම ආරෝපණ ටික අහු වෙනවා දරුවෝ. සිග්මා Q සමානයි කැපිටල් Q නිසා කියලා ලියන්න දරුවනේ. E සමානයි කියලා 1/4 පයි එප්සයිලන් නෝට් Q බෙදලා සිම්බල් R අකුරේ වර්ගයකින්.